අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 275 වෙනි භාවනා වැඩමුළුවේ දේශනාවලියේ දෙවෙනි දවසේ දෙවෙනි බණ අපි ශීර්ම දෙනායි සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මානාරාමා භික්ඛවේ පජාමාන රතා මාන සමුදිතා සා තථාගතේන මාන විනයේ ධම්මේ දේසිය මානේ සුසුසති සෝතං ඕදහති අඤ්ඤං චිත්තං උපට්ඨපේති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ဒုတိ ය තථාගත ආචාර්ය සූත්‍රය එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ බුදුහාමුදුරන්ගේ අද්භූත ආශ්චර්ය ධර්ම අතුර දෙවෙනි සූත්‍රය චතුක්ක නිපාතේ සඳහන් වෙන එකේ අපි ඊයේ මාතෘකා ලැබුවා. ඒ අනුව තථාගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවා චත්තාරෝ අච්චරියා අබ්භූතා ධම්මා පාතු භවಂತಿ. බුදු කෙනෙක් පහළ වෙනකොට ලෝකයේ ආශ්චර්ය අద్භූත ධර්ම හතරක් පහළ වෙනවා කිය. ඉතින් ඒක විස්තර කිරීමටයි බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවයි කියන්නේ ආශ්චර්ය අద్భుත ධර්ම හතරක පහළ වීමක්. අපි ඊයේ තේරුම් ගන්න උත්සාහ කරා ආලේ රාමා භික්කවේ පජා ආලේ රත ආලේ සමුදිතා මේ මිනිස්සු ආදරේට ආලේට ප්‍රේමයට කැමැත්තටම තමයි ජීවත් වෙන්නේ. ඒක මිනිස්සු විතරක් නෙවෙයි සත්තු පවා එහෙමයි. ඉතින් ඒ අනුව තමයි මේ රටාවල් හැදිලා තියෙන ජීවිතේ. ඉතින් ඒක ඇත්තක් මේ කාගවත් කෙලෙසයක්වත් කාගවත් ළඟ තියෙන කුණක්වත් මේ ලෝක ස්වභාවයක්. ඒක අපි හිතනරක් කරගන්න දෙයක් නෑ. ආලේ රාමා භික්කවේ පජා ආලේ රත ආලේ සමුදිත මේ කාටවත් ඇඟිල්ල දික් කරලා මේ ප්‍රේමේ වැඩි උඹට ආලේ වැඩි උඹට කාමේ වැඩි කියලා කතාවක් නෙවෙයි. මේ හැටි මේ නෝනාගේ ආලේ ගෙයි මැද්ද සාලිය. අපි දෙන්නගේ ආලේ කුස්සිය මුල්ලේ කියලා ඒ දවස්වලත් සින්දුවක් තිබ්බා. ඉතින් ඕක තමයි දිගටම යන්නේ. මුළු සාහිත්‍ය කියලා වෙන මොකක්වත් නෑ ලෝකේ. ඕක තමයි තියෙන්නේ. ඕක කොච්චර බැලුවත් ඉවරෙකුත් නැහැ. ඒක මේ කාගේවත් දෝෂයක් නෙවෙයි මේ කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්ය අద్భుත ධර්ම දේශනා කරනකොට කියනවා ඒ විදිහට ආලේ රාමා භික්කවේ පජා ආලේ රත ආලේ සමුදිතා එහෙව් එකේ කදාචි කරහචි ලෝකේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ පජ්ජති කියන විදිහට කලාතුරකින් බුදු කෙනෙක් උපදිනවා. ඇවිල්ලා ඒ අනාලය ධර්මයක් දේශනා කරනවා. ආලේට පක්ෂ නොවෙන විරුද්ධව යන ධර්මයක් දේශනා කරනකොට ඒක ආශ්චර්ය දෙයක්. ඒ දෙයට මිනිස්සු කන් නොමනවා. ඒ මිනිස්සු ඒක අහනවා. සුසුතති සෝතං ඕදාති අඤ්ඤං චිත්තං උපට්ඨවේති. කන් රුකුල් දීලා අහනවා මේ බුදුරජාණන් මුළු ලෝකෙම කාමයේ ගැන කතා කරද්දී ආලය ගැන කතා කරද්දී අනාලය ගැන කතා කරන දෙයට හිත යොදනවා. සෝතං ඕදාති කන් නමල අහනවා. අඤ්ඤං චිත්තං උපට්ඨවේති හැබැයි තමයි වෙන්න පුළුවන් කියලා හිතේ නැමියාවක් හිතේ පෙරලියක් හිතේ හැරවුල් ලක්ෂයක් ඇති කරගන්න. ඉතින් ඒක බුදුජානනාංශයේ සඳහන් කරනවා ඒ හැරවුල් ලක්ෂය ඇති කරන කෙනාටත් ඒක අద్భుත ධර්මයක් තමයි. ඒ විතරක් නෙමෙයි ඒක ඇති කරන ඒක ගැන හිතන පළවෙනි වතාවට එimhe හිතපු බුදුහාමුදුරුවොත් පුදුම අద్భుත ධර්මයක් තියෙනවා. මොකද මේ ලෝකේ ඕනම කෙනෙක් ඒ තමන් ආශා කරන දෙයට රුකුල් දෙන කෙනාට කැමති වෙනවා. ඒ කතා අහනවා. ඒ අනුව යනවා. එimhe අපිට රුචිකත්වය ඇති වෙන්නේ අපේ කැමැති ගායකයා, අපේ කැමැති නළුවා, අපේ කැමැති දේශපාලනඥයා, අපේ කැමැති නෑයා ඔක්කොම පහළ වෙලා තියෙන අය වෙන මොනකටත් නෙමෙයි. ආලේටම තමයි. බුදුජානනාංශ කිසි කෙනෙක්ගේ ගායකයෙක් නෙමෙයි. බුදුන්සේ කිසිම කෙනෙක්ගේ මේ ප්‍රේමේ දිනා ගන්න ආපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම කියනවා මානවය සතු එක ධර්මයක්. මේ ආලේ රාමා, ආලේ රතා, ගෑනු පිරිමි, එහෙම නැත්නම් උගත් නුගත් මොන ભેදයක්වත් නැහැ. ඉතින් මේක බුදුජානසී දකින්නවා මේ මිනිස්සුන්ට හරියට වෙලාව බලලා කලාව බලලා කියනකොට
ඒ අනාලය ධර්මයට මිනිස්සු නතු වෙන එක මිනිස්සු කන් යොමන එක ඊට පස්සේ ඒ අනුව මේක වෙන්න පුළුවන් කියලා ඒකේ නැමියාවක් ගන්න එක බුදුරජාණන් වහන්සේ දකින්නේ ආශ්චර්ය අద్භූත ධර්මයක් විදියට. ඒක කියනවා මහවැලි ගඟේ වතුර ගලාගෙන යනකොට කවදා හරි ඒ වතුර බින්දුවක් කැලණි ගඟට එන්න පුළුවන්ද කියලා. කවදාවත් එන්නේ නැහැ. ඒක මහවැලි ගඟ දිගේම තමයි යන්නේ මුහුදට. ආයෙ වෙන තැනකට හැරෙන්නේ නැහැ. ඒ වගේ මේ ආලේ රාම ආලේ රත ආලේ සමුදිත මිනිස්සේ කවදාකවත් අනාලය ධර්මයකට ඒකට වෙනස් ඒක ආදීනාව විස්තර කරන ධර්මයට කණ යොමු කරයි කියලා හිතන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරට අනික් සියලුම ශාස්ත්‍රවරු පුදුමාකාර දේවල් මිනිස්සුන්ට පොරොන්දු වෙනවා. අරක කරලා දෙන්නම් මේක කරලා දෙන්නම් ඔබ මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවායි කියලා ඒගොල්ලෝ එල්ලෙට ඒගොල්ලෝ අභිමතාර්ථයට තියලා තියෙන්නේ බොහොම ලාමක දේවල්. මේ දේශපාලනඥයෝ කරන්නා වගේ ආර්ථික විශේෂඥයෝ කරන්නා වගේ මේ ලාමක දෙයක් වෙන්නන්නේ. නමුත් බුදුරජාණන්සේ ආලේ රාම භික්ෂු මිනිසුන්ට අනාලයක් විස්තර කරනවා. ඉතින් අපි ඒක මාතුකා තියලා අපි සීලයක් රකින්නකොට ඒ සීලේ නිසා අපි කොච්චරක් අපි කැමති දේවල් වලින් වෙන් වෙනවද කියන එක. අපි මනාපතෙන් මනාප ගෙවල් දොරවල් ණයෝ නිශ්චල චංචල දීපල වලින් අපි වෙන් වෙලා මේ වගේ තැනකට එනවයි කියන එක මේවට උත්සාහ කරන අපි දන්නවා කොච්චර අමාරුද කියලා. අර එහෙම වැඩ ඉවර කරලා එන්න පුළුවන් තැනක් නෑ ගිහිගේ කියලා එකක්. කවදාවත් හම්බ වෙන්නේ නෑ. අතකසා දාගෙනම තමයි එන්න තියෙන්නේ. ඊට මේ පැවිදි වෙච්ච ඇත්තෝ ඊට එහා ගිහිල්ලා ආයේ නොදකින් කියාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන අමාරුව දැක්කහම පේනවා ඒ ගිහිගේ අතහැරියාට අපි සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යචාරය කරමින් බොරු කේලම් ඉස්සචන පරිසවචන ලීදී ගත කරනවා නම් ඉතින් ඒක නිසිගේ ගිහිගේ අතහැරීමක් නෙවෙයි. අපි ඒවට කියනවා ව්‍යතික්‍රමන කෙලස් කියලා. කෙලස් විතික්‍රමණය වෙනවා උල්ලංඝනය වෙනවා සමාජයේ පවතින ධර්මයක් කඩනවා අපි. සතෙක් මරනවා කියලා කියන්නේ තවත් ජීවත් වෙන්න කැමති කෙනෙක් විනාශ කරනවා. හොරකම් කරනවා කියලා කියන්නේ මං වගේම යමකට ආශ කරන මිනිස්සුන්ගේ එක පැහැර ගන්නවා. කාමීත්‍යාචාරය කියලා කියන්නේ අන්සතු කාමවස්තුවක් වැරදි විදිහට පාවිච්චි කරනවා. බොරු කියනවා කියලා කියන්නේ ඒ සත්‍ය වසාලලා තමන්ගේ වාසියට බොරු කියනවා. කේලම් හිස් වචන පරුස වචන. ඉතින් එහෙව් එකක් නොකර සිටින්න කෙනෙක් අදිෂ්ඨාන කරන සිල් රකින්නයි කියන එක දැක්කොත් මම තාම එක්කෙනෙක්වත් එහෙම දැකලා නැහැ. ඒ සිල් රකින්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ පිං බලාපොරොත්තුෙන් වෙනවා මිසක මම මේ බලාපොරොත්තු වෙන්නේ සිල් රැකීම නිසා සත්තු නොමර ඉඳීමටයි කියලා මේ ඉඳගෙන ඉන්නකොට සන්තෝෂ වෙනවා නම් මම මේ ගත කරන චිත්තක්ෂණේ සතෙක් මැරෙන්නේ නැහැ කියලා. මේ චිත්තක්ෂණේ හොරකමක් වෙන්නේ නැහැ කියලා. මේ චිත්තක්ෂණේ කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ. බොරුවක් කේලමක් ඉස්සචන පරිසචන කියලා මේ චිත්තක්ෂණයක සති චිත්තක්ෂණයක වටිනාකම සති චිත්තක්ෂණයක තියෙන ආනිසංශ හැම චිත්තක්ෂණෙම පේනවා. දකින්න කෙනෙක් නැහැ. භාවනා කිරුවා තමයි හරියන්නේ අප්පා රිදෙනවා අප්පා කොන්ද රිදෙනවා කැස්ස එනවා වැස්ස එනවා මැස්ස එනවා කිය ඉන්නවා මිසක්කා මේ භාවනා කරන වෙලාවේ සතෙක් මැරෙන්නේ හොරකමක් කරන්නේ නැහැ කියලා කියවෙන චරිත නැහැ. ඒත් අපි මේ කරන්නේ බුදුන් කෙරේ තියෙන ශ්‍රද්ධාව. ඒක බුදුරජාණන්සේ ආශ්චර්ය ධර්මයක්. අපිට මේ ලාභයට සත්කාරයට සම්මාන කරගෙන සිලෝකයකට නෙවෙයිනේ මේ අපි සිල් රකින්නේ. කවුරුහරි කීයක් හරි දෙනවට නෙවෙයිනේ. ඉතින් අන්න ඒක අගය කරන්න අපි දන්නවනම් එතකොට බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා අපිට ටිකක් තේරෙයි. අපි වෙනුවෙන් කොච්චර පාරමිතා පුරලා තියනවද? බුදු කෙනෙක් මේ වචනයක් කියලා වචනෙට නතු කරලා කවුරු හරි ඒ බැඳගෙන ඉන්න සත්තු මරණ ලෝකේ සත්තු නොමර ඉන්න සතෙක් වශයෙන් බුදුමයි. ඉතින් මේ කතාව අපි මේ සීල ශික්ෂාව ගැන මේ කතා කරේ. සීල ශික්ෂාවෙන් එහාට ගිහිල්ලා අපි සමාධි ශික්ෂාවට දැම්මොත් අපි එහෙම ඉඳලා සීලෙකුත් රැකගෙන අපිට යම් වෙලාවකට පළවෙනි මේ අරමුණ මූල කර්මස්ථානට හිත දාගෙන ඉන්න පුළුවන් උනායි කියලා හිතමු. ඒක ඉතින් ඇත්තටම කොයි ආගමික ජීවිතයක් ගත කරත් වටිනා දෙයක්. එහෙම නැත්නම් අපි ආනාපාන සතියට දාගෙන ඉඳලා සමහර වෙලාවට අපි හිතමු ඒක හොඳට වශී කරගෙන පළවෙනි ධානයට යන්න පුළුවන් උනායි කියලා. මයිලඟේ වෙලාවේ කාමච්ඡන්දේ අර කාමයේ තියා කාමයේ පිටිබඳ තියෙන හිතේ නැමියාවක් නැහැ.
ව්‍යාපාදේ නැහැ, නිදිමත නැහැ. අතීත අනාගත හිතවිලි පිළිබඳ හිත විසිර යෑමක් නැහැ. සැකයක් නැහැ. එහෙම දැනගත්ත බමනේ ධානයක් වෙන්නේ නැහනේ. ඒක උපචාර වෙලා යම් වෙලාවක ධානයකට සමවැදුනා කියලා හිතමු. අපි මේ එච්චර ඒක කරනවට නෙමෙයි. එතකොට ඒ ඇති වෙච්ච ධානයට බැඳෙනවයි කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක අර රූප බලන්න තියෙන ආසාව, ගන්ධ බලන්න, රස බලන්න තියෙන කාමයේ තියෙන ආසාව වගේම ඕනෙම කෙනෙකුට භාවනාව හරි ගියොත් ඒ ඇති වෙච්ච භාවනාවට රාමයක් ඇති වෙනවා, ආලයක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක නිවනට තනි කර බාධායි. දැන් ඔච්චර කල් අල්ලගෙන හිටියා අපි ආමිෂ වස්තුවක්. රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්. දැන් අර රූප ලෝකෙට හිත දාලා, රූප ධානයකට හිත දාලා පළවෙනි ධානය කියමු. ඇල්ලගත්තට පස්සේ අර වගේම අර විශාල කෙලස් ප්‍රමාණයක් බැහැර කරලා ලබාගත් ඒ පළවෙනි ධානයට පුදුමාකාර ආසාවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒකෙම මැරිලා ගිහිල්ලා ඒ පළවෙනි ධානයට අදාළ බ්‍රහ්ම ලෝකෙට ගෙනියන තරම් අර වැරද්දක් කරපම අපාය ගෙනියනා වගේ ඒ බන්ධනයක් ඇති වෙනවා හිතේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ආගමික ලෝකේ විස්තර කරන්න යන්නේ, විශ්ලේෂණය කරන්න යන්නේ අර කාමයට බැඳෙනවා වගේ නෙවෙයිනේ. දැන් මේ බැඳෙන්නේ ධානයකටනේ. එහෙම නැත්නම් රූප ධානයකටනේ. නමුත් ඒකත් එක ආසාවක් තමයි. ඒක මේ බහුලනිතා කියනවා නෙවෙයි. තාම කලාතුරකින් හම්බෙන්නේ. බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට ඒ වගේ භාවනා කරනකොට පළවෙනි ධ්‍යානෙ යන්න හම්බෙන්නේ. නමුත් ඒකටත් බැඳෙනවා. එතකොට අර දරුවන්ට බැඳෙනවා වාගේ, වස්තුවට නිශ්චල චංචල වස්තුවට බැඳෙනවා වාගේ අරකට බැඳෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඉතින් එතකොට ඒකේ ආධිනව දකින්න බෑ යාට. මෙච්චර අමාරුවෙන් හොයාගත්ත දෙන්නේ දැන් අපි මහන්සිලා අපි යම් කිසි නිශ්චල වස්තුවක් හරි චංචල වස්තුවක් හරි හම්බ කරුවොත් ඒක ඉතින් අනිවාර්යයෙන්ම අපි බැඳ ගන්නවා. මොකද හරි අමාරුවෙන් අපි ඒක හම්බ කරන්නේ. නැති වෙච්චාම ඒ හා සමාන දුකක් වෙනවා. ඒ වාගෙම තමයි පළවෙනි ධ්‍යානෙ හම්බ වෙලා ඒකට ආස වෙලා ගත කරන කෙනෙකුට මොකක් හරි හේතුවක් නිසා ඒ ධ්‍යානෙට සමවැද ගන්න බැරි මට්ටමේ දැක කරදරයක් මතුනොත් සීදීනස ගන්න හිතෙන මට්ටමට යනවා. මේ කාමවස්තු වගේම තමයි. ඉතින් එතනදී තාලේ රාමා බික්කවේ ආලේ රත ආලේ සමුදිතා. ඉතින් ඒක හොඳයි තමයි. ඒක මේ වස්තුවකට ඇති වෙච්ච එකක් නෙවෙයි. ආමිෂයකට ඇති වෙච්ච එකක් නෙවෙයි. නිර්ආමිෂ තමයි. නමුත් මේ බන්ධනය බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් කවුරුවක්වත් දැකලා තිබුණේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ විශාලම ජයග්‍රහණයක් තමයි ගීගේ අතහැරලා අරණ්‍යගත වෙලා පැවිදි වෙලා හෝ නැතුව ඒ අදාළ ධ්‍යානයේ අදාළ සමාධියේ අදාළ රූප ධ්‍යානෙ ලැබුවා නම් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මම මෙච්චර කට්ටියක් එක භාවනාවට ගියා මට විතරයි ධ්‍යානයක් ලැබුණේ. අනික් කට්ටියට මේක තේරුනේ නැහැ. කියලා එයා පුදුමාකාරයකට සතුටක් ඇති වෙනවා. එකම ඒකම ඒ ලැබෙන සතුට නැත්තම් ඒ සතුට නැත්තම් කෑදරකම කියලා කියනවා. ඒක මේ ධ්‍යානෙන් පිරෙන්න හේතු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේ සප්පුරුෂ සූත්‍රයේ පෙන්ලා දීගෙන යනවා. අපි මේ ලෝකේ හම්බෙලා තියෙන කරුණු රාශියක් පෙන්වනවා බුදුහාමුදුරුවෝ. අපි උසස් කුලයක උපදිනවා, විශාල කුලයක උපදිනවා, ධනවත් කුලයක උපදිනවා, নানা ප්‍රකාර කුසලතා ඇති වෙන ඒ සේරම ආලයක් ඇති කරගන්න මනුස්සයට හේතු වෙනවා. ඒක විකුණන තමයි ආගම ජීවත් වෙන්නේ ලෝකේ. උඹට මීගාව ආත්මය අපි අරවල් දී ලැබලා දෙනවා. ඒක නිසා මේ ආත්මය කැප කරපන් කියලා. ඉතින් අපි ලෝභ නැතුව පඳුරු ලාලා අර්ථ දේවල් කැමති වෙනවා. ඊට පස්සේ අන්තිමට කියනවා යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යාන ලැබුවට පස්සේ එයා ඒකට ආශාවක් ඇති කරනවා. ඒක නිසාම යම් වෙලාවක ඒ කල්පනා කරන්න ගියොත් මං උට පළවෙනි ධ්‍යාන ලැබුණ අනික් අයට නැහැ කියලා ඒ නිසාම ධ්‍යානෙ පිරිනවා. යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඉතින් ඒක දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, පස් ධ්‍යාන හතර ධ්‍යාන සමාඩ පහකට දාලා කතා කරනවා. හතරකට දැම්මට පස්සේ ඕනනම් අරූප ධ්‍යාන වලට යන්න පුළුවන්. අරූප ධ්‍යාන වලට ගියාමත් ඒගොල්ලන්ට පේනවා මේ සාමාන්‍ය මනුස්සයට ධ්‍යානයකටවත් එන්න බෑ. මම නම් රූප ධ්‍යාන නෙවෙයි අරූප ධ්‍යාන වලටත් ගිහිලා තියෙන කියලා එයා පුදුම විදියට ඒකටම ගැළපෙන ජීවිතයක් ගත කරමින් ඒ අර ධ්‍යානලාභී ජීවිත ගත කරනවා. නමුත්
ඒකට බැඳීමක් ආලය රාමයක් ආලයක් තියෙනවයි කියලා යාට තේරෙන්නේ නැතිකම මේ කාම ලෝකයේ මිනිස්සු මේ තමන්ගේ වස්තු වලට තියෙන තද ආසාව වගේම තමයි. ඉතින් ඒක විස්තර කරලා දෙන්න වෙන ආගමික නායකයන්ට බැරි වුණා. මොකද ඒගොල්ලොත් ඒ ලබාගත් ධ්‍යාන වලට කැමති වුණා. බුදුරජාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් දවස් කීපයකට පස්සේ අසිත තාපසයා සුද්ධෝදන මාලිගාවට ආපු බව ඒක අපේ ඉතිහාස පොතේ අපිට බුද්ධාගම පොතේ උගන්ලා තියෙනවා. ආවට පස්සේ වන්දවන්න ගියාට පස්සේ සුද්ධෝදන රජුණන්ට ලොකු දෙයක් ළමෙක් හම්බෙලා අර ගෙදෙට්ට යන ප්‍රධාන අමුත්තට වන්දනා කරන්න ගියාම මේ කුමාරයාගේ කකුල් දෙක කැරකිලා ගිහිල්ලා බමුණගේ ජටාවේ හිටියා. වඳින්න බෑ. මේ බුද්ධාංකුරයන් වහන්සේටවත් බෑ වෙන කාටවත් වඳින්න. ඊට පස්සේ බමුණ බලනකොට මේ සුද්ධෝදන රජුරවන්න කිව්වා මෙයා එක්කෝ ගීගේ හිටියොත් සක්විති රජ වෙනවා නැත්තම් බුදු වෙනවායි කියලා. ඒ තරම් තේදවත් කෙනෙක් කියලා අඬලා hina වුණා. දැන් සුද්ධෝදන රජුරවන්ට මේක විශාල ප්‍රශ්නයක්. මේ වැද්දගත්ම තුන්කල් දකින්නා වූ මේ තාපසයා ඇයි මේ කුමාරයා දැකලා ඇඬුවේ? ඇයි කුමාරයා දැකලා hina වුනේ කියලා. ඉතින් ඔක්කොම කුමාරයා බාර දීලා ගිහිල්ලා වැඳලා කතා කරලා කිව්වා ඔබතුමාගෙන් මම පැමිණීම මට මේ දැන් ප්‍රශ්නයක් ඉතුරුනා. ඇයි කුමාරට අනතුරක්ද කියලා. ඇයි ඇඬුවේ කියලා. ඇයි hina වුනේ? hina වුනේ නම් මේකයි. සතුටුුනේ නම් මේකයි. මෙයා ගිහිගේ හිටියොත් මේ પરම්පරාවක රජ પરම්පරාවකින් පුළුවන් ඉහළම දේ තමයි සක්විති රජ වෙනවා කියන එක. සක්විති රජ වෙනවා. ගිහිගේ අතහැරියොත් ඒක අන්තිම බුදු වෙනවා. එතකොට රජුරවන්ට සතුටක් ඇති වුණා. අපේ પરම්පරාවේ කවුරුවක්වත් සක්විති රජ වෙලා නැහැ. ඒ නිසා මේ කුමාරයා සක්විති රජ කරගන්න පුළුවන් නම් කියලා තමයි ඔය වට කරලා ලෙඩෙක් මහල්ලෙක් මල කඩක් පැවිද්දෙක් දකින්න නැතුව රැක්කේ බුදු නොවෙන්න තමයි. අද දරුවොත් අම්මලා රකින්නේ සිද්ධාර්ථ කුමාරයා රැක්කා වගේ තමයි සුද්ධෝදන රජුරෝ දරුවන්ට පේන්න අරින්නේ නැහැ සත්‍යය. දරුවෝ කොහොම හරි රැක ගන්නවා. කෙල්ලෙක් නම් දීග දෙනකන් රැක ගන්නවා. කොල්ලෙක් නම් කතාද බන්දි කරලා රැග්ගත්තට පස්සේ ඔන්න දෙමාපියන්ට සතුටක් ඇති වෙනවා යන්තම් උන්ට ඕනේ දේවල් උන්ට ඕන වෙලාව කරගන්න නැතුව රැකලා දුන්නයි කිය. අපි අර අසිත තාපසයා කිව්වට නෙවෙයි પરම්පරාවේ ගතිය. නමුත් ඒක නෙමෙයි මම කියන්න හදන්නේ. ඇයි ඇඬුවේ? එයා කියනවා මම දැනට අරූප ධානය වඩලා මම ඒ හිස්පෙච්ච දේව විමාන වල ගත කරන්නේ. ඒක නිසා මම මේ අරූප ධානික ඉන්න මම මේ කුමාරයා බුදු වෙන්න ඉස්සලා අපවත් පිරුණේ නැති වෙනවා. නැති වුණාට පස්සේ මම උපදින්නේ ඒකාන්තයෙන්ම අරූප භවයක. මට බුදුබණ අහන්න හම්බෙන්නේ නැහැ. බුදු කෙනෙක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ අරූප භවය කියන එක අපේ තියෙන ෆ්‍රිජ් එක ඩීප් ෆ්‍රීසර් එක වගේ. ඒකට දැම්ම වැහුවට පස්සේ ඒක සීල් වෙලා ගල් වෙලා හිටිනා මිසක්කා ආයේ මොනවාක්වත් වැවීමක් වෙන්නේ නැහැ. කන් නැති වෙනවා, ඇස් නැති වෙනවා. බුදුබණ අහන්න හම්බ වෙන්නේ නැහැ. ජීන්සා මේ බුදු කෙනෙක් උපදිච්ච බුද්ධෝත්පාද කාලෙත් බුද්ධාංක මේ කල්පේ මට වැඩක් ගන්න වෙන්නේ නැහැ කියලා තමයි අඬන්නේ කියලා. ඉතින් මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඇයි එයාට ඒ ධ්‍යානෙ දැන් ප්‍රතික්ෂේප කරන්න බැරි? ප්‍රතික්ෂේප කරුවා නම් බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා උපදින්නේ නැහනේ. වෙන තලයකන උපදින්නේ. ඒකෝට බුදුන් දකින්න පුළුවන්නේ. යාට ඒ තරම් කැමැත්තක් තියෙනවා ළමං උපයගෙන තියෙන අරූප ධානයේට ඒකෙන් ගැලවෙන්න බෑ. දැන් අපි ගෑනු ළමෙක් දැකලා ඒ ළමයා කෙරෙහි පිළිබඳ හිත පහළ වෙලා මැරෙනවා මට මේක ඕනෙමයි කියලා කියන එක අපිට තේරෙනවා. අපි දන්නවා. ඒව තමයි නව කතා කියන්නේ. ඒව තමයි කෙටි කතා කියන්නේ. අපි ඒක කොච්චරක් කියවනවා. දැන් මේ ඇති කරගත්ත ධානය Tamanට බුදු වෙන්න Tamanට නිවන් දකින්න පුළුවන් අවස්ථාව ලැබුණත් ඒකට තියෙන තද කැමැත්ත නිසා ආලේ රාමාපෙක්කවේ ආලේ රත ආලේ සමුදිතා. ඒ ආලේ කොච්චර සැරද කියනවනම් එයාට ලබාගත් ධානයේ අයින් කරනවා කියන එකක් කරන්න බෑ. ඒකම තමයි උනේ. දෙහිලා අරූප ලෝකේ ඉපදුනාට පස්සේ බුදුබණක් අහන්න හම්බෙන්නේ නැහැ. ආලාර කාලාම උද්දකරාම පුත්තු දෙපොළම ඒ වගේ අරූප ධානය වල හිටියේ බුදුරජාණන් වහන්සේට ඕනේ වුණා ගිහිල්ලා බණ කියන්නේ. දන්නව බණ ඇහෙන්නේ නැහැ කියලා ඒගොල්ලන්. ඉතින් භාවනා කරගෙන යනකොට අපි ගිහිල්ලා භාවනා හරියයි කියන්නකෝ. හරි ගිහිල්ලා අපි මේ වගේ
තැනකට ගියාට පස්සේ ඒක මේ නිවන් දකින්න යනකොට හම්බෙන අතුරු මාර්ගයක් කියලා හිතන්නේ නැතුව එතන ටැග් ගැහුනොත් ඒකට ආස කෙරුවොත් ඒකම අපිට උගුලක් බවටපත් වෙනවා. ඉතින් මෙව්ව දන්නේ නැතුව භාවනා කරන කෙනාට මොකද්ද බුදුහාමුදුරෝ දෙන ගැලවුම් මාර්ගය? තුජනස කියන්නේ කාම වස්තුවකට ආස කෙරුවත් කමන්නේ. එතෙන් රූප ධානයකට ආස කෙරුවත් කමන්නේ. ආසාව කියන්නේ නම් භයානක දෙයක්. ඉතින් අපි මේකනේ දරුවන්ට පතන්නේ. අපි මේකනේ අම්මලාට තාත්තලාට තෑග්ගක් ගෙනියනකොට ගෙනියන්නේ. අපි කාට හරි සුබ පතන්නේ ඕකනේ. ඒගොල්ලෝ කැමැති දේ ලැබෙන්න කියලා. බුදුජානක කියනවා ඒකම තමයි යාගේ විනාශයට හේතු වෙලා තියෙන්නේ. ලැබෙන හෝ කැමැති දේ නෙවෙයි ප්‍රශ්නේ. ඒකට තියෙන පුදුම කාලේ රාමයක්, කාලේ රතියක්, කාලේ සමුදිත භාවයක් තියෙනවා අපි ගාව. මේක manussකමත් එක්ක තියෙන ගතිය. වතුරේ තියෙන තෙත ගතිය වගේ. එහෙව් කෙනාට කියලා දෙන්න පුළුවන් නම් උපේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි යෝකට කඹරන්න එපා. ඔකට පහින්දෙන්න එපා. ඔකට නතු වෙන්න එපා. ඕකේ පිට කරන තව එහාට ඵලයන්. ඒක පිට කරන තව එහාට ඵලයන් කියන්නේ ගියාම හුඟ දෙනකොට නරකෙන් හොඳ තෝරගන්න තේරෙනවා. නමුත් හොඳින් වඩා හොඳ තේරුම් ගන්න ගියාම පුදුමාකාර පසුබෑමක් තියෙනවා. හොඳ නරක දෙකෙන් හොඳ තේරුම් ගන්න එච්චර අමාරු නෑ. නමුත් හොඳ වෙච්ච කෙනෙකුට වඩා හොඳට යන්න කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ. මොකද යාර ලබාගත්ත හොඳ නිසා ඉන්නේ පුදුම ආශාවක. ඊට වැඩි ඔය මම මේ කියන්න හදන කාරණාව ඊට වැඩි අද අපි ඉස්සරහින් තිබු මාතෘකා ගත්තොත් ඒකේ බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා මානාරාමෝ හෝති බික්කවේ මාන රතා මාන සමුදිතා. අපිට හරියනකොට අපිට මාන්නයක් හට ගන්නවා. මේ ලෝකේ ඉන්නේ සත්තු මරන මිනිස්සු මං කවදාකවත් සතෙක් මරලා නැහැ කියලා අපිට මේ අපේ අර සුචරිතව ජීවිතය පිළිබඳව පුදුමාකාර මාන්නයක් හට ගන්නවා. මං කවදාවත් හොරකමක් කරලා නැහැ. මං කවදාවත් කාමීත්‍යාචාරයක් කරලා නැහැ. බොරු කේලම් හිස්සචන පරිසචන කියලා නැහැ කියලා ඒ කෙනා තුළ ඒව හොඳ දේ. නේද හට ගන්න මාන්නේ. කවදාකවත් අයින් කරන්න බෑ. ඊට පස්සේ එහෙම කෙනෙක් ඒක පිහිට කරගෙන හෝ නැතුව හෝ පළවෙනි ධ්‍යානය 2 3 4 එහෙම නැත්නම් අරූප ධ්‍යාන ලැබුවට පස්සේ ආයේ ලබන ධ්‍යානයේට පුදුමාකාර මානගත තත්වයකටපත් වෙනවා. ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මේ අපි ඉන්න ශේෂ්ත්‍රයේ හැටි එහෙම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බුදුහාමරගේ තියෙන අద్භූත ධර්මය ආශ්චර්ය ධර්මයේ තමයි ඒ කෙනාට කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. උඹ ඊටාම ජයග්‍රහයි සාර්ථක පුද්ගලයෙක්. හැබැයි උඹ ඉන්නේ පුදුම ඒ ලබාපු දේ පිළිබඳ කෑදරකමෙන්. උඹ ඉන්නේ ඒක පිළිබඳ පුදුම මාන්නකින් ඉන්නේ කියලා එයාට රිදෙන්නේ නැති වෙන්න කණයොමු කරවන්න කණයොමු කරලා අහන්න මේ ගැන කල්පනා කරලා දෙන්න පුළුවන් හැකියාවක් නොතිබුණා නම් ධර්මයේ සජීවී වෙන්නේ නැහැ. කාටවත් කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒක බුදුහාමරගේ තියෙන ආශ්චර්ය අద్భుත ධර්මයක්. ඒක වහපු එක තමයි මේ බුද්ධ ආගමෙන් කරලා තියෙන්නේ. බුදුජානනාංශයෙන් පෙන්නලා තියෙන ඔබ හම්බ කරගන්න හැම මගුලටම ඔබ බැඳෙනවා. ඒක උඹට කොක්කක් වෙනවා කිව්වට ඒක පෙන්වන්න දෙන්නේ අපේ ආගම. පුළුවන් තරම් හම්බ කරගන්න දෙවි ලෝක සම්පත්තිය ලබන්න අරක උපයන්න මේක උපයන්න කියලා අපිට මේ ආර්ථික උපදෙස් දෙන්න ආගම් තියෙනවා. ඒකේ ඉච්ඡර අමාරු දෙයක් නෙවෙයි. ඒ හරි කියවන්න අවශ්‍ය නම් එහෙම කියන්න පුළුවන්. බැරි වෙන කට්ටියකුත් ඉන්නවා. නමුත් මේ හම්බ කරගත්ත දෙයට නොබැඳී ඉන්නවයි කියන එක කද්දාකවත් කරන්න බෑ. ඒක නිසා මේක මේ කාපු දෙය දිරව ගන්න බැරි වෙච්ච කෙනෙක් වගේ තමයි අපි කඩුව ගිල්ල කෙනෙක් වගේ තමයි අපි යම් දෙයකින් හරි ගිහිලා තියෙනවා නම් අපිට නිශ්චල චංචල වස්තු හම්බෙලා තියෙනවා නම් නැත්නම් ආධ්‍යාත්මික වස්තු හම්බෙලා තියෙනවා නම් ඒකෙන් තණ්හාව ඇති කරගන්න නැති වෙන්න ඒකේ මාන්නය ඇති කරගන්න නැති වෙන්න බුදුජාණන් වහන්සේ දේශනා කරන ටික අපේ බුද්ධ ආගමෙන් අයින් කළා. අයින් කළ තණ්හාව ඇති කරන දේවල් පෝෂණය කරලා පෙන්නනවා. මාන්නය ඇති කරන දේවල් අපි සිංහල බුද්ධ ආගමේ මේක රකින්න ඕනේ මේකට විරුද්ධව මරන්න ඕනේ කියාගෙන මේ කඩු කිනිසි අරගෙන බහැලා පාරට එතන මෙතන තමයි හොඳම නියම ධර්ම තියෙන නිසන්වනේ විතරයි. වෙන කොහොක්වත් යන්න එපා. ඒ වගේ තියෙන මිත්‍යා දෘෂ්ටි. මේකටම එන්න ඕනේ කියලා මැරෙන්න ගෑ ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන ඕනම කෙනෙක් මේ ලෝකේ. මෙයමයි සත්‍ය.
වෙන තැනක සත්‍ය නැවුවා බැරදි කියලා නම් අනුසය අසත්පුරුෂේ. එහෙම කෙනෙක් ඇසුරු කරන්න එපයි කියලා. ඒක තමයි අසත්පුරුෂයා දැනගන්න පුළුවන් හොඳම ක්‍රමේ. එයා කෑ ගහලා කියනවා මේකමයි හරි. වෙන දෙයක් හරි නැහැ කියලා. එහෙම එකක් නැහැ මේ ලෝකේ. හොඳයි කියලා බාරගත්තදී ටික කාලෙක අතාරින්න ඕනේ. ඉතින් ඒකට භයානකම වෙන දේ තමයි මාන්නේ. ඒ මොකද හේතුව දැන් ඔය තෘෂ්ණාව වශයෙන් තියෙන ආලේ රාමා හෝති ආලේ රතා කියනකොට කියන තෘෂ්ණාව සාමාන්‍යයෙන් උද්දම් භාගයේ සංයෝජන වලට අහු වෙනවා. සෝවාන් වෙනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා හැලෙනවා. ඒකට අනාගාමි වෙනකොට කාමරාග පටික දෙක හැලෙනවා. මෙතන මේ කාමරාගේ තමයි කතා කරන්නේ. ඔත් මානේ තාම තියෙනවා. අර අනාගාමී වුණත් මානේ තියෙනවා. ඒක නැති වෙන්නේ අරිහත් මාර්ගේ. ඉතින් ඒක ඊතරම් ගැඹුරුයි ටිකක්. ඒ නිසා අපි මාන්නය කෙලෙසයක් විදිහට ගාණන් ගන්නෑ අපි. අරයට මම එක්ක සමානයි, අරයට මම ඩිය බාලයි, ඊටදී උසස් කියලා මේ සදිසමාන, උච්චමාන, අවචමාන කියලා අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙනවා. ඊයනෝ තමයි අපි කාටපුච්චානම කියවෙන්නේ. ඊයනෝ තමයි අපි තාරාතිරම් හදන්නේ. ඉතින් හදන තාරාතිරම අපි වගේ භාවනා කරන යෝගාවචරණයට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අපිට හරියන හැම තැනකදීම වරදින්න ඉඩ තියෙනවා. මේවට අපි සාමාන්‍යයෙන් භාවනාවේදී උගන්වන්නේ විදර්ශනා උපක්ලේශ කියලා. විදර්ශනා උපක්ලේශ කියලා කියන්නේ යම් වෙලාවක භාවනා හරි ගිහිල්ලා මට හොඳට සතිය පිහිටියා නම් අනිවාර්යයෙන් මම හිතනවා මට විතරයි මේක හරි ගියේ මම විශේෂ පුද්ගලයෙක් කියලා අර ඇති වෙච්ච සතියට පුදුම ඇත්තටම මේ ලයිස්ට්ිය මුලම තියෙන සතිය නෙවෙයි ඕබාස ඥාන පීති පස්සද්දි ආදි වශයෙන් මේ ආලෝකයේ පහළ වෙන එක තමයි හුඟ තැනක කියලා තියෙන්නේ. භාවනා කරනකොට භාවනා හරියන කෙනාට අර හිතේ ඕබාසය කෙලස් නැති ගතිය පේනවා. හිත ටිකක් ආභාවත් එහෙම නැත්නම් මේ ආලෝකමත් ගතියකටපත් වෙනවා. ඉතින් පුද්ගලයා හිතනවා අනිවාර්යයෙන්ම මේක මට හම්බෙච්ච පුද්ගලික තෑග්ගක් කියලා. හිත කෙලස් නැති වෙනකොට කාටවත් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ කරලා පෙන්නන්න පුළුවන්. භාවනා කරුවේ නැති වුණාට හයියෙන් හුස්ම ගත්තොත් විනාඩි 15ක් විතර ඒකල ඇස් දෙක වහගත්තොත් අපි භාවනාවේ බලාපොරොත්තු වෙන සම්පූර්ණ ආලෝකය දැක ගන්න පුළුවන්. ඔක්සිජන් ප්‍රමාණය රුධිරේ වැඩි වුණොත් වැඩි ඔක්සිජන් සහිත රුධිරයේ ඔලුවට ගිය ගමන් ආලෝකය පහළ වෙනවා. ඒක නිසා සමහර හිතනවා ඒක මේ ධ්‍යාන වෙන්නේ නැති නැත්නම් මාර්ගඵල වෙන්නේ නැති එහෙම නැත්නම් ලොකු භාවනා දියුණු කියලා. නෑ ඒක මේ භෞතික ක්‍රියාවලියක් එතන තියෙන. උත් භාවනාවේදීත් ඒහා සමාන දෙයක් සිද්ධ වෙනවා. කෙලෙස් අඩු වෙනකොට ඕභාසය පහළ වෙනවා. ඥාන කියලා කියන්නේ පුදුමාකාර දැනුමක් දුර දක්නා ගතියක් එන්න පටන් අරගන්නවා. හැබැයි ඒ වෙලාව විතරයි. ඒකට ප්‍රීතිය ප්‍රසාදයක් සතිය වීරිය අදිෂ්ඨාන ශක්ති පුදුම විදිහට එන්න පටන් ගන්නවා. ඉතින් එනකොට මේ යෝගාවචරය ඒක මේ මගේ දක්ෂකමට මට හරි ගිය දෙයක් කියලා උදම්මනනවා. ඒක ඉතින් ඇත්තට අකුසලයක් නෙවෙයි. නමුත් ඒ නිසාම අකුසලයක් වෙන්නේ අනිත් දවසේ ඉඳගත්තට පස්සේ ආලෝකය ආවේ නැත්තම් බලන්නකෝ මට වෙච්ච දේ මං ඊයේ භාවනා කර ආලෝකෙ තිබ්බ දැන් නැහෙනි. ඇයි ස්වාමීන් වහන්සේ? ඉතින් පෙසල්ලිය. මෙතියර නිව්සීලන්ත වල අපි නැතුව මම නැති වෙලා ඒ කට්ටිය කටන් ගත්ත කට්ටිය භාවනා කරගෙන ඉඳලා තිනවා. අලුතෙන් ආපු එක්කෙනෙක් ඇවිල්ලා කිව්වලු මව්ගොල්ලෝ දන්නේ නැහැ මං ඒකයි මේ ආවේ මං භාවනා කරනකොට පුදුම විදියට මේ ආලෝකය පේනවා මං ඒකේ හිටියේ මං මේ ඊයේ භාවනා කරා ආලෝකේ නැති වුණා මං හිතන්නේ මොකක් හරි අප්සෙට් කියලා. ඉතින් අර භාවනා පන්තියෙන් පන්නේ කියනවලු මේ ලයිට් බිල කිව්වේ නැද්ද දන්නේ නැහැ නේද කියලා කිව්වා. අනේ අලුත අපේ කරන හොඳටම කේන්ති ගිහිල්ලා මට කියලා තුවා ස්වාමීන් වහන්සේ දැන් මේ අපිට පැය 13ක් විතර ආලෝකේ නැහැ. ලයිට් බිල කිව්වත් නැහැ. මේ වගේ ඒකෙන් අපිට ආලයක් ඇති වෙන්නේ නැහැටි තමන් උපයාගත්ත දෙයට ආලයක් ඇති වෙන්නේ නැහැටි. ඊ වගේම තමයි අද කතා කරන්නේ මාන්නයක් ඇති වෙන්නේ නැහැටි. ඇති වෙච්ච දවසට අපිට ඒ ආభాසය ප්‍රීති පස්සද්ධිය ඇති වෙච්ච ලාට භාවනාව හොඳ නැහැ කියන එක නදී අපි බලන්නේ නිකන් අව탁සීරු කරලා. මන්නම් එහෙම නැහැ මන් දන්නවා භාවනා කරනකොට මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්නේ කියන කටපුච්චන්න දේශ කතා කරන්න හදනවා. නමුත් මේක යන්නේ මේ මාන්නකින් බව තේරුම් ගන්න
එයාට හේතු කළ දෙන්න පුළුවන් ගතිය බුදුහාමුදුරන්ගේ තියෙන අద్භූත ආශ්චර්ය ධර්මයක්. ඉස්සෙල්ලා යාට ලෙඩේ දාලා තමයි යාට ලෙඩේ ඒ කියන්නේ ඒ භාවනාවේ දියුණු ඇති කරලා පෙන්නලා තමයි එයා ලව්වා ඒක කටපුච්චන් කියන්නේ ඇරලා තමයි මේක හදන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන නානුන්ගේ ජීවිතත් එක්ක හොඳට පරිශන කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ භාවනා හරියන්නේ නැති කෙනාට මේ බණ වැඩක් නැහැ. භාවනාවට ආපු නැති කෙනාට මේ බණ වැඩකුත් නැහැ. බුදුහාමර වැඩකුත් නැහැ. නමුත් හරියන කෙනාට අතරමඟදී විශාල බොරුවලවල් වගේක් තියෙනවා. අන්නේ බොරුවලවල් හුඟ දෙනෙක් හිතනවා මේ කාම ලෝකේ තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. නෑ ඊට වඩා හුඟක්ම සියු මේ ප්‍රශ්න. ඒක හොඳට පේනවා අන්‍යාගමික අය කෑ ගහන කෑ ගැහිලි. විශේෂයෙන්ම අන්‍යාගමික නායකයන් දැන් මේ කාලේ ඉන්න කට්ටිය. මේ මිනිසුන්ට දෙන පොරොන්දු. ඊයනෝ මිනිස්සු කන ලනු. ඒක දිහා බලනකොට පේනවා මේ බුදුහාමරගේ තියෙන මේ ආශ්චර්ය අద్భుත ධර්ම දන්නේ නැති නිසා ඒගොල්ලෝ මේ ලාමක දේවල් පිටිපස්සේ ගිහිල්ලා පුදුම විදිහට කෑකොස්සන් ගන්නවා. අන්තිමට ඒක පිරිහෙච්ච දවසේ නැත්නම් අපි කිව්වොත් ඒක බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච නැති දවසේ දන්නේ නැති ප්‍රමාණයක් සිදිනසා ගන්න. ඒ තරම් කෑකොස්සන් ගහගෙන ඉඳලා හරිය නැති වුණොත් සිදිනසා ගන්න මට්ටමට යනවා. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ මානාරාමෝ හෝති මානාරාමා භික්කවේ පජා මානරතා මාන සමුදිතම්. අපි භාවනා කරන්නේ අන්ධහැර පාණ්ඩ විතරයි. මම මේ අපේ ගෙදර මිනිස්සු භාවනා කරන්නේ මස්සද්දෙක් අහන්නෙම නැහැ. මං විතරයි භාවනා කරනකොට ගෙදර උන්ද කෑ ගහන. මිනිහා භාවනා කරනවා අපේ ගෑනිට උන්ට පින් නැහැ නේ ස්වාමීන් වහන්සේ කියනුගේ පිට කොහෙද කියුනේ මුල්ලේ උන්ට භාවනා කරන්න බෑ අපි භාවනා කරන්නේ ඔය කතා කරලා වැඩක් නැහැ උන්ට කවදාවත් ගොඩ එන්න බෑ කියලා ඒ බිම දා ගන්න. ඔය දෙන්නට දෙන තියෙන වාරාවල තමයි කට්ටිය භාවනා කරන්නේ. දෙන්නෙක්ම භාවනා කරන කට්ටිය මම කලාතුරකින් හම්බෙන්නේ. ගෑනි මිනිහා දෙන්නම් භාවනා කරනයි දකින්න අමාරුයි. මේ අරයට අඟවන්න භාවනා කරනකොට අම්මද බෝල කැලේ කඩාගෙන ඉන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ මේ පොඩ වයර් මාරු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් පසුබිම හොයලා බලනකොට භාවනාවත් අඳුරයක් කරගෙන. භාවනාවත් ඒ ආඩම්බර පාණ්ඩ දෙයක් බවට පත් කරගෙන. ඉතින් ඒක නිසා භාවනා රාමතාවය එහෙම නැත්නම් මේ මාන්නේ මේකෙන් ඇති වෙන මාන්නේ කියන එක ආධුනිකයන්ට කියලා දුන්න නැතුනට කමන්නේ නැහැ. මොකද එයාට ඒක තේරෙන්නේ නැතුව යනවනේ. ඉස්සෙල්ලා එයාට එන්න අරින්න ඕනේ. ඇවිල්ලා කමඨාන සුද්ධ කරනකොට කර්මඨාන් භාෂාවේ තේරෙනවා. මෙයා මේ කතා කරන්නේ මාන්නෙන් කියලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ එහෙම කට්ටිය අත ගාලා ලොකු ස්වාමීන් කියනවා යාට කතා කරලා නැහැ. ඕක ඉතින් වටින දෙයක් තමයි අපි ඔච්චරම ගණන් ගන්න එපා. ඕක තිබුණොත් ඉදිරියට භාවනා කරගෙන යන්න බැන්න. ඕක තිබිච්චවය පුරුදු විදිහටම වාඩි වෙන්නකෝ. පුරුදු විදිහටම ආනාපානෙම කරන්නේ නෑ ස්වාමීන් මම ඉතන නෙවෙයි දැන් ඉන්නේ මං ඉන්නේ උඩ තැනක. මොකද්ද මට විශේෂ තියෙන කමටහන කියලා. ඉතින් අර තට්ටු කර කර අහනවනේ. හරිම ලස්සනයි ඒක. අහගෙන ඉන්නකොට මේ කට්ටියගේ මාන්න ප්‍රමාණය මැනගන්න පුළුවන් බොහොම ලේසි. ඒකෙච්චර අමාරු නෑ. එතකොට කිව්වොත් එහෙම ඔක වටිනවා තමයි. ඒ වුණාට ඉදිරි ගමනට බාධාවක් නොකර ගන්න මෙන්න මේ විදිහට ආධුනික මනසක් ඇති කරගෙන නැවතත් නියතමානීව කරන්න කිව්වහම එයා තනියම පුපුරු ගහනවලු මේ ගුරු ආමතුරණත් මේක ලැබිලා නැහැ. ඒකයි මේ මට ඊර්ෂ්‍යාවට ආයෙ මට බිමට බහින්න කියනවා. මට මුල ඉඳලා යන්න කියනවා. කියලා ලොකු ස්වාමීන් වහන්සේට ලැබපු නැති දැනීමක් අත්දැකීමක් මට ඇවිල්ලා ඇති කියන තරමට තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවල් වල මේ ශිෂ්‍යෙක් හසුරනොයි කියන එක දැන් ඉන්න ගුරුනාන්සලා ගැන මම මේ කතා කරන්නේ බුදුරජාණන්සේ කොහොම කරන්නේද? ඒගොල්ලෝ හිතාන හිටියේ අපි එතන තමයි ඉන්නේ කියලා. ඒ බාහ්‍ය දාර්ශනික කතාවේ තියෙනවා ඒ ඇත්තෝ ඉස්සල බුද්ධ ශාසනයේ ඉඳලම භාවනා කතා කරගෙන ඉල තියෙනවා. මේ බුද්ධ ශාසනෙ නිවන් දකින්න අදහස ඇතුව තාම දන්නේ නැහැ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙච්ච බවක්. නැවක ගමනක් යන ගමන් නැව පෙරලෙනවා. පෙරලා ඔක්කොම මූදුපත් වෙනවා. මෙයා කොහොම හරි දනිපනි ගහගෙන ළඟ තියෙන පුංචි දූපතකට යනවා. ඒ දූපත ජනාවාස දූපතක්. ගිහිල්ලා මෙයා ඒ දූපතේ ඒ ලැබිච්ච දෙයින් දැන් රෙදිත් නැහනේ. ගංගී ගහගෙන ගිහිල්ලා වැටලා තියෙන්නේ කොලාතු පොතු අත්පොතු ටිකක් අරගෙන වහගෙන එයා මොනවත් ඉල්ලන්නේ නැතුව කරබන් නිකන් ඉන්න. මිනිස්සු බලනවා මේ මිනිස්සයා
පුදුමාකාර දියුණුවක් ලැබපු කෙනෙක් කියලා. ඉතින් මිනිස්සුගේ නල්ල මෙයාට උපස්ථාන කරන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට මේ මාන්නේ මෙයාට කොච්චර එනවද කියනවනම් එයාට ඉබේම හිතෙනවා මිනිස්සු වඳිනකොට මම රහත් වෙලා ඇති කියලා. ඒක උනේ නැත්නම් තමයි පුදුමේ. ඕන කෙනෙකුට 10ක් 15ක් ගිහලා වඳින්න වැඳුම් ලබන එක නිකම්ම රහත් වෙනවා. ඔය ජනමාධ්‍යෙන් කරන්නේ ඔය දෙල්ලමනේ. දුනේ නැත්තම් තමයි පුදුම. අවුරුදු ගාණක් මේ විදිහට මිනිස්සුගේ පහසුකම් ලබාගෙන ඉන්න ගමන් මෙයා හිතාගන්න දැන් ඉතින් අහන්න දැන් නැති මිනිස්සු ඉන්න ටික ඔක්කොම මගේට නතු වෙලා තියෙන මිනිස්සු මට වඳිනවා. මට තියෙන මේ රූක්ෂ ප්‍රතිපත්තිය රැකගෙන ඉන්න එක විතරයි. කොහොම ඉන්නකොට මේ එකට භාවනා කරපු කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා කියනවා උඹ රහත් වෙන්න තියා රහත් මාර්ගයටවත් වැටලා නැහැ. අන්න ජේතවනාරාමේ බුදුන් කෙනෙක් කියලා පහළ වෙලා තිනවා. කරුණාකරලා ගිහිල්ලා ආගන්නේ රහත් වෙන මාර්ගය කියලා. මෙයාගේ තිබුණා මොකද්ද ගතියක් මේ බුදුහාමරගෙන් ආශ්චර්ය අద్భుත ධර්මය මෙයා තද මාන්නක හිටියේ වෙනකොට මම දැන් රහත් කියන පස්සේ හිතා ගන්නවා දැන් මේ කියපු කතාව එයාට හීනෙන් ඇහිච්ච එකක් ඕන්න විශ්කරන්න තිබුණානේ දවස් 27ක් පයින් ඇවිදිනවා ඇවිදින ගමනේ දවස් 3යි කියනවා බුදියා ගන්න. ඉතින් ඒ තරම් ලොකු අවශ්‍යතාවයක් වෙනවා ඇත්තටම රහතන් වහන්සේ නමක් ඉන්නවලු මම ඉන්නේ වැරදි මාර්ගයකලු වෙන්න පුළුවන්. අර මාන්නක්කාර කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එයා හිතන්නේ මේ හීනෙන් කිපේ කාට වැරදිලා තියෙන්නේ. මම රහත් කියලා නේ හිතන්නේ. ඇවිල්ලා බුදුරජාණන්සේ ළඟට අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට බණ ටිකක් කියන්න. නෑ ආරාමයට එනකොට කියනවා අද බුදුරජාණන්සේ අද මෙහෙ නෑ පින්ඩපාත වැඩියයි කිය. මෙමන්සේ දන්නේ නෑනේ. යනකොට බුදුරජාණන්සේ පින්ඩපාත වල ඒතොට ඉස්සරහට ගිහලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මට බණ ටිකක් කියන්න කියලා. බුදුරජාණන්සේ කියනවා පින්ඩපාතේ යද්දි බණ කියන්නේ නෑ කියලා. ඉතින් මට හිතෙන ඇත්තම තමයි මේ ස්වාමීන්සලාගේ චර්යාව අහිංසක චර්යාවට මම කරදරයක් කරේ කියලා ඉනකොට මට ඉන්න බෑ. පුදුමාකාර වුණා. ඊට පස්සේ ගිහලා කියනවා මම ඔබ වහන්සේගෙන් ඇහුවා. ඔබ වහන්සේ බණ කියන්නේ නැහැ කිව්වා ස්වාමීන් වහන්සේ මට උනට පුදුමාකාර අවශ්‍යතාවයක් තියෙනවා මට බණ ටිකක් කියන්නේ කියලා. ඒතර කියනවා මිනිස්සු මම මේ කිව්වා සැරයක් මේ පින්නපාතේ යන්නලාදී කතා කරන්නේ නැහැ බණ කියන්නේ නැහැ කියලා. ආයෙ පස්ස ගන්න. පස්සේ ගහලා මිනිහා දැන් ඉතින් හිතන ගන්නවා මෙච්චර වැදගත් උත්මයක් මෙයාම තමයි බුදුහාමර වෙන්න ඇති මෙයා ළඟ තමයි ධර්මයේ තියෙන්නේ. මම ගිහිල්ලා බලන්නකෝ බාධා කරයි කියන එක පැත්තෙන් අනිත් පැත්තෙන් කියනවා බෑ අතාරින්න බෑ කියලා තුන්වෙනි සැරේත් කිව්ලා අහනවා. තුන්වෙනි සැරේ ගියාට පස්සේ බුදුදහම කියනවා ඔබට එහෙමද? එහෙමනම් මම ඔබට කියනනම් දිත්තේ දිත්තමත්තම් භවිෂති මුතේ මුතමත්තම් සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. එහෙමනම් ඔබට අත්‍යවශ්‍යයෙන් දැනගන්න ඕන ඔබ ඔය දකින්න දේ ඔයින් එහාට ගෙනියන්න එපා. ඔක ඔතනින් නතර කරපන්. ඔබ අහපු දේ ඔයින් එහාට යන්න එපා. ඔක ඔතනින් නතර කරපන්. ගඳක් රසක් පහසක් වින්දානම් ඒක ආයේ කට කතන්දර කියන්න යන්න එපා. වමාරා කණ්ඩ යන්න එපා. ඔතනින් නතර කරපන්. හිතට මොනවාරි ආවනේ ඉතින් නතර කරපන් කියලා ඒක එහෙමයි. ඒ අනුව ඒක එහෙමයි මම මේ කියන්නේ ඒ අනුව හැසිරියක්. ඒක නිසා යමක් දැක්කට දකින්න දෙයින් මම අසවල් දෙය දැකපු කෙනා කියලා ආඩම්බර වෙන්න යන්න එපා. කනගාටු වෙන්න යන්නත් එපා. දැන් අද ලෝකේ විද්‍යාඥයෝ මොනවාරි දෙයක් හොයාගත්ත ගමන් මොන්න තරම් නටනවද කියලා බලන්නකෝ. ඒවා පේටන්ට් රෙකෝඩ් කරන මේක මමයි දැක්කේ කියලා ලෝක සම්මාන දීගෙන මේ සියල්ල දැකපු බුදුහාමුදුරුවෝ ගැන කතාවක්වත් නැහැ. මේ මොනවාරි මේ වුණු බිජ්ජක් වගේ දෙයක් හොයාගත්ත විද්‍යාඥයෝ උඩ තියාගෙන නොබෙල් ප්‍රයිස් දීගෙන මේ නටන නැටිලිදී හොයාගත්ත දේ නිසා එයා පොරක් වෙන්න හදනවනේ. බුදුහාමුදුරුවෝ පොරක් වෙන්න එපා. උඹ ඒක ඒ විදිහට පොරක් කරගන්නද උස්සාවේ නැත්තම් ඒක එන්නෙත් නෑ උඹට ආයසරයක් මේ පුම්බණ්ඩ. උඹ හොයාගත්ත දේ දැනගත්ත දේ හිතාගත්ත දේ පුම්බණ්ඩ කියේ නැත්තම් ඒකෙන් උඹ ආයෙ පිම්බෙන්නෙත් නෑ. එහෙමනම් උඹ එතනත් නෑ එතන මාන්නේ කරන්නේත් නෑ ඒකෙන් මාන්නේ වෙන්නෙත් නෑ අතරමැදත් නෑ නිවන් කියන්නේ ඔච්චරයි කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කෙටිම අනුශාසනාවක් කරපු තැන ඉවර වෙනකොටම නිවන් දකින්න පුළුවන්. අපි අද දැකපු එකම දෙයක්වත් අපි එතන තියලා ඇවිල්ලා නැහැනේ. ඒක හිතේ තියාගෙන ඉන්නවනේ. අපිට හැයිච්ච හැම දෙෙම හිතේ තියාගෙන ඉන්න හදනවනේ.
අපි විඳපු ගඳ රස පහස අපේ දරුවන්ට දෙන්න හදනවා, අත්තම්මට දෙන්න හදනවා, අම්මට දෙන්න හදනවා. මේ අපිට හම්බෙච්ච දේ දෙන්න. අග විඥානයේ වශයෙන් අපි මම මෙහෙමයි, අරයා මෙහෙමයි කියලා වෙන් කරගත්ත දේ අපිට එතනින් නතර කරන්න බෑ. ඒ විඥාණයෙන් මම මාන්නයක් හදාගන්න හදනවා. ඉතින් ඒක නොකර ඉන්න නම් මේ දැකපු දේෙන් පිම්බෙන්න යන්න එපා, කියාපාන්න යන්න එපා. අහපු දේෙන් පුම්බන්න යන්න එපා, පිම්බෙන්න යන්න එපා. ගන්ධ රස පහදෙන් පුම්බන්න පිම්බෙන්න යන්න එපා. මනසින් ගන්න එපයි කියන මේ කතාව බාහ්‍ය දාර්ශනිකයට කියනකොටම යාට තේරෙන්න පටන් ගත්තා මේක තමයි කියන්නේ කියලා. අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ගොඩනෙක් අහනවා ස්වාමීන් වහන්සේ දැන් මේ 275ක් රිට්‍රීට් කරලා තිනවා කී දෙනෙක් නිවන් දැක්කද බලන්නකෝ බාහ්‍ය දාර්ශනිකයට එක ගාතාවෙන් කිව්ව නිවන් දැක්කා. ඔබ වහන්සේ මේ 275ක් මෙතන රිට්‍රීට් කරනවා. ඉතින් කවුරක්වත් නිවන් දැකලා නැහැ. අර නයිටින් 274ක්වත් 75ක්වත් අඩු ගන්න නිවන් දැකලා තියෙනවා. එක ගාන දැම්මා. ඔය සූත්‍රෙම අපි කීසරයක් කියවලා ඇද්ද? වෙන්නේ නැහැ. බුදුජානනාංශිකේ ආශ්චර්ය අద్భుත ධර්ම තිබුණට අපේ මෝරලා නැත්තම් මේ පැත්තේ වෙන්නේ නැහැ. ඉතින් පාවොක්සයිඩ්ගේ භාවනා ක්‍රමයේ කරන්න ගියාම මාස 8ක් විතර යනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගාඩ ගිහිල්ලත් කියනවා මොකද්ද ස්වාමීන් වහන්සේ පැවිදිත් වෙලා මාස 8ක් කරන්න පුළුවන් ද කාටද භාවනා කරන්න පුළුවන්? ඇයි බාහ්‍ය දාර්ශනිකයට මේ ඇවිදිද්දි බණ කියද්දි රහත් වෙන කියන්නකෝ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒක කියවලා බලන්න. ඒක රහත් වුණොත් කවුද තරහ වෙන්නේ බලන්න රහත් වෙන්න. උනේ නැත්තම්මයි ගාවට එන්නේ. තේරෙන්නේ නැත්නම් එන්නේ ඉතින් ඔය පුළුවන් විදිහට අපි කරගෙන යන්න. ඒ තරම් මාන්නේ සැරයි අපිට. අපිට හරියන හැම වෙලාවෙදීම මේ දේ මං දැක්කා, මේ දේ මං ඇහුවා, මේ දේ මං වින්දා, මේ දේ මගේ කියාගෙන මේ අනුන්ට පුරච්චාන කට්ටච්චෝලිකම කතා කරන එක විතරමනේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. අපි කතා කරන එක වචනයක තියෙනවද බලන්න. ඔගේ මාන්නෙන් පොපියලා ගියේ නැති ගතිය. ඇත්තෙම නෑ. අපි කරන ඕනම ක්‍රියාවක බලන්න මේ මමයා කැපී පේන වැඩක් නැති දෙයක් තියනවද කියලා. එහෙම දෙයක් නැහැ. අපි හිතන හිතවිල්ලක පවා හැම වෙලාවෙම තියෙන්නේ මේ මගේ හඩු ගඳ, මගේ මමයාගේ ගඳ තියෙන ඕනේ හිතවිල්ලක. මොකද අපිට ඕනේ ඒක උලුප්ප ඒක කාට හරි කියවලා තියෙන එකනේ අපි මේ කරන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙව් සමස්තයක් වශයෙන් මාන රාමා, මාන රතා, මාන සමුදිතා කියන වනුසෙින්ද මානේ නැති එහෙම නැත්නම් මානේ නොවන ධර්මතාවක් මාන විනය ධම්මේ කියනකොට අහුම්කම් දෙන එකම ලොකු දෙයක්. මොකද ඒක අපි යන පාරට මේ ගංගා දිගේ ඉහළට යන කතාවක් මේකේ තියෙන. මාන විනය ධම්මේ දේශයමානේ සුසුසanti අහනවා සෝතං ඕදහති කන රුකුල් දීලා අහනවා ඇත්ත නේනම් මේකේ මොකක් කරේ ඇති අප්පා මේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පූජානම විතරනේ අපි ළඟ තියෙන්නේ. ජනමාධ්‍ය ගිහිල්ලා බලන්න ඒ පූජානමෙන් පිට ගණ්ඩ තියෙන හරපද්ධතියක් තියෙන දෙයක් කතා කරනවද කියලා. කවදාවත් නැහැ. ඉහෙව් එකේ බුදුබණක් ඇහෙනකොට ඇයි අපි ඒකට ආකර්ෂණය වෙන්නේ? කොහොමද වෙන්නේ? මේ මාන්නයට විරුද්ධව කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒකට ක්‍රියාපද්ධතියකුත් පෙන්නවා, ජීවිත රටාවෙන් පෙන්නවා, ගීගය අතහැරෙමුකුත් කරා, කළ සන්තෝෂිමුත් ජීවත් වෙන ගමන් බුදුජානනාංශයේ පාරමිතා ශක්තිය නිසා ඕන කෙනෙකුට මාන්නෙන් පිරීලා වැක්කිරන කෙනෙකුට මාන විනය සඳහා ධර්ම දේශනා කරනට ඒ දේශනා විලාසය දේශනා ක්‍රමේ නිසා ඒ කෙනා හිමීට අඬ ගහන ගැඹුරු ධර්ම කියලා දෙන්නේ නැහැ. බොහොම සරලව කියලා දීලා අඬ ගහන ගිහිල්ලා මේ මාන සමුග්ඝාටනයක් හැරදැමීමක් කරන්න. ඒ නිසා හුඟ දෙනෙක් මේ මාන්නේ ජීවත් වෙන අය භාවනාවට කැමති නැහැ. බුදු ඒකට අපි දන්නවනේ මේක ගැඹුරෙන් වෙන්නේ මමයිනේ නැති වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ බාහ්‍ය දාර්ශනික වගේ තැන්වල ඍජුවම බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා ඔබ දකින්න දේ නැවතත් මතක් කර කතා කරනවා නම් ඒ කතා කරන්නේ ඔය ආලේ රාමේ නිසාමයි මාන රාමේ නිසාමයි. ඒකට කටුකුරුද්දේ ස්වාමීන් වහන්සේ දීපු නිදර්ශනය තමයි හරක දවල් තිස්සේ කාලා
හැන්ද කොරේ වෙනකොට වමාරලා කනවනේ. කාපු එකම ගුඩුස් කාලේ අර ගන්නවා කනවා. ඉතින් අපි රෑ 30 කරන්නේ කවුරුත් නැති හැම වෙලාවෙම කරන්නේ දැකපු දේවල් ආයේ 100ට අරගෙන වමාරා කන එක තමයි. අහපු දේවල් නැවතත් වමාරා කනවා. ගන්ධ රස පහස විඳපුවා වමාරා කනවා. හිතපු දේවල් වමාරා කනවා. ඉතින් ඒකට පොඩි ඉඟියක් දෙනවා. ඒ දැකපු දේවල් සටහන් තියන්න එපා. ඔය ඉවරයි යන්න ආරින්. අහපු දේවල් සටහන් තියන්න එපා. යන්න ආරින්. ගන්ධ රස පහස සටහන් තියාගන්න එපා යන්න ආරින්ද. හිතට එන දේවල් සටහන් තියන්න එපා යන්න ආරින්ද. එක්කෙනෙක් අද ලියලා තිබුණා. භාවනා කරනකොට මට තේරෙනවා මේ කතන්දර ගෙතෙනවා හොෝගාලා. හැබැයි වටිනාකමක් මේ වගේ නැහැ. මට තේරෙනවා මේ ඇතුළත යන කතාවේ වටිනාකමක් නැහැ. ඉතින් මං කිව්වා ඒ කෙනාට එහෙම ඇහෙනවනම් Tamanට තේරෙනවා. එතකොට අනින් කතා කරනකොටත් දැනගන්න පුළුවන් මෙයා කතා කරන්නේ තණ්හාවෙන්ද, මාන්නෙන්ද, දෘෂ්ටියෙන්ද, තරහෙන්ද, අවිද්‍යාවෙන්ද කියලා. ඉතින් ඒක දැනගන්න පුළුවන් වෙන්නේ ඉස්සලාම Tamanගේ ටික දැනගන්න. දැනගත්තට පස්සේ තේරෙනවා අපේ වැඩේම ඒකේ තව ඩිංගක් එහාට ගිහිල්ලා කිව්වොත් අපිට මේ කුණු හarpේ සිද්ධ වෙන්නේ තව කෙනෙක් දැක්කොත් තමයි. අපි තනියම ජීවත් වෙනකොට ඔය කටපුච්චානම නැහෙනේ. ඒක පුදුම බයයි අපි. තනි වෙලා ඉන්නම බෑ. අපි මොනවා හරි දැක්ක දෙයක් කාට හරි කියන්න ඕනේ, අහපු දෙයක් කාට හරි කියන්න ඕනේ. ඒකම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කට්ටච්චෝලිකමට කිව ඉන්නේ. කවුරුත් නැති වුණානේ. ඉතින් හරිම පාළුයි. හරිම එපා වීමක් වෙනවා. භාවනා කරනකොටත් මූල කර්මස්ථානයේ අපෙන් ගිලිහිලා යනකොට භාවනා දිනුනොට අපි පාළු වෙච්ච ගතියකට වැටෙනවා. තනි වෙච්ච ගතියකට වැටෙනවා. නිදිමත වෙනවා. එපා වෙනවා. ඉතින් ඒ නිසා සමත භාවනාවට කට්ටිය කැමති වුණාට විපස්සනාවට කැමති නැහැ. පොදු විපස්සනාවට හැරෙනකොටම මූලික ලක්ෂණය තමයි ඔය තමන් මෙතෙක් ආසාවෙන් හිතගත්ත දේවල් පිළිබඳව ඒක විරංජනේ වෙලා යන්න පටන් ගන්නවා. ඒක නිකන් දිය වෙලා යන්න පටන් ගන්නවා. ඒක නිකන් දිය සායමක් වගේ බොඳ වෙලා යන්න පටන් අර ගන්නවා. ඉතින් අන්නේ වෙලාවේදී ඒ තියෙද්දිත් භාවනා ඉදිරියට ගෙනියනවායි කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ඒක අතිමානුෂික තත්ත්වයක්. මොකද ලාභ ලැබෙන දෙයට ඇදලා යන එක නම් සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ සිද්ධ වෙනවනේ. ඉල්ලුම සැපයීම න්‍යාය. මෙතන එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. තමන්ගේ මාන්නේ කැපෙද්දිත්, තමන්ගේ ආලයේ කැපිලා යද්දිත් අර බුදුරජාණන් ශ්‍රීතුන් ආශ්චර්ය අద్భుත ධර්මයේ කෙරෙහි තියෙන විශ්වාසය නිසා ඒ තියෙද්දිත් මේක ඉදිරියට යනවනම් එහෙම කෙනාට දෙයියෝ වඳිනවලු රන්නොටුන් නම දෙවියන්ට වැඩි ඉස්සරහට ඇවිල්ලා බ්‍රහ්මියෝ වඳිනවලු මේ ලෝකේ කඩා වඩා ගන්න ජීවත් වෙන මේ පෙරේත ජනතාව අතර කිසිම ලාභ සත්කාරයක් කිසිම මාන්නකාරකමක් නැති මේ දෙයට ඇවිල්ලා කම්මැලි වෙද්දිත් එපා වෙද්දිත් මේක නා මේ ජීවන රටාව මේ භාවනාව කඩා ගන්න තෝ ගෙනියනවායි කියන එක. ඒ නිසා මේක හරි අමාරුයි එක රැයෙන් තේරුම් අරගන්න. ඒක පරියන්කකින් තේරුම් ගන්න. ඒක බණකින් තේරුම් ගන්න. කාලයක් කරගෙන යනකොට අපිට තේරෙනවා අපිට තියෙන එකම දෝෂේ තමයි එක දෙයක් දිගට කරගෙන යන්න බැරි කම. ඒකට හේතුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක. ප්‍රතිඵල අපි කවදාකවත් මෙතන ඉන්න එක්කෙනෙක්වත් තාම නිසි ප්‍රතිඵල ඇති වෙන්න ලැබලා නැහැ. ඉගෙන අපේ බලාපොරොත්තු ඒ තරම් උසස් ඒ බලාපොරොත්තු සන්තුෂ්ත වෙලා නැහැ. ඒක බුදුජානකසේ සඳහන් කරනවා මරණ වේලාවටත් අපි මැරෙන්නේ ඌනෝ අතිත්තෝ කාමදාසෝ. අපි ඌනව මැරෙන්නේ. තව සම්පූර්ණ වෙලා නැහැ තාම අපි. අතෘප්තිකරවමයි මැරෙන්නේ. එතකොට අපි ලබනාත්මෙත් උපදින්නේ කාමයට දාස වෙලා. හැබැයි එකෙන් අදහස් කරන්නේ අපි මේ පැයක් පරියන්කේ ඉන්නකොට චිත්තක්ෂණ විශාල ගාණක් තියෙනවා පිරිච්ච චිත්තක්ෂණ. එහෙම නැත්නම් තෘප්තිකර චිත්තක්ෂණ. කාමදාස නැති චිත්තක්ෂණ. ඒව අපේ අතපල්ලේ හැලෙනවා. මුත් අපේ කෑදරකම තියෙන අර ආසකරන චිත්තක්ෂණ වලටනේ. මොක කොයි වෙලාවක හරි අපිට අහුලන්න පුළුවන් නම් පරියන්කේකදී සක්මනකදී මෙච්චර චිත්තක්ෂණ ප්‍රදේශයක් තියෙනවා අපිට පිරිච්ච ගතිය තියෙනවා. සන්තුෂ්ටි කරගතිය තියෙනවා. ඒක අඳුනා ගන්න බැරිකම තමයි අපිට තියෙන දෝෂ. නැත්තම් බඩු නැතිකම නෙවෙයි දෝෂේ. හැම කෙනාගේම කිල්ලෝටේ හුණු තියෙනවා වගේ හැම කෙනාගේම බෑග් එකේ නිවන තියෙනවා. ඒක නෙවෙයි අපි අහුලන්නේ. අහුලන්නේම තණ්හාව තියෙන තැන අහුලනවා. මාන්නේ තියෙන තැන අහුලනවා.
හැබැයි විශාල ප්‍රදේශයක් චිත්තක්ෂණ තියෙන ඒව නැති. ඒව අහුලන්ට උගන්වන්නේ නැහැ අධ්‍යාපන ක්‍රමේ. ඒව අහුලන්ට උගන්වන්නේ නැහැ අපේ ආගම. ඒව අහුලන්ට උගන්වන්නේ නැහැ අපේ අම්මලා තාත්තලා. ඒ කට්ටිය අහුලන්ට උගන්වන්නේ අර රස ඕජාවක් තියෙන, ලාභ සත්කාර සම්මාන තියෙන දේ. ඉතින් අන්න එහෙම ලාභයට සත්කාරයට මාන්නයට නටන ලෝකේ බුදුජාන් වහන්සේ මේ මාන විනය ධර්ම දේශනා කරනකොට මිනිස්සු කන් යොමනවයි කියන එක මිනිස්සුන්ගේ ගුණයක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ ගුණයක්. ඒ තරම් පාරමිතා පුරලා තියෙන බුදුජාන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි තුලින් කොයි වෙලාවක හරි අපිට ඕන කරන මාන්නක්කාරකම නොලැබුණත් අපි මේ ධර්මයේදී නැති වේගන කමං කරනවා නම් අපිට ආශා කරන දේවල් නැති වුණත් අපි ආශා කරන දෙයක් ලැබුණාට වඩා සතුටින් මේ දේ කරගෙන යනවා නම් මම හිතනවා ඒක අපෙත් ආශ්චර්ය අద్భుත ධර්මයක් කියලා. ඒක සල්ලි වලින් ගන්න බෑ. ඒකට මේ චීන කොරෝනා ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට මේ රජයේ තියෙන දූෂණ ඒව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරෙනවා. ඔය කොයි එක තිබ්බත් අපිට අපේ වැඩේ කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ආශ්චර්ය අద్భుත ධර්ම දැන් අවුරුදු 30කට 40කට ඉස්සලා සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබ්බේ. මේ බුදුහාමුදුරු ඉවරයි, මෛත්‍රී බුදුහාමුදුරු ගාව තමයි ඔන්න ඊගාවෙකේ තමයි බඩු තියෙන්නේ මේක නෑ කියලා. නමුත් අද දැන් ඒක දැන්. අද බටහිර ලෝකේ පවා තීරුම් අරගෙන තියෙනවා ලංකාව වගේ රටවල් වල මේ බුදුජානනාංශිකේ ධර්මය අනුව ජීවත් වෙන මිනිස්සු జాතියක් ඉන්නවා. මිනිස්සු දුප්පත්. හැබැයි මේ ධර්මයේ මේගොල්ලෝ බඩ තුලේ තියන රැකලා තියෙනවා. ඒගොල්ලෝ සියල්ලගෙම ආඩිය වෙලා ආවත් ඒගොල්ලෝ මේක දැකලවත් නැහැ, අහලවත් නැහැ. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ ආශ්චර්ය ධර්ම. අපි ඒ රටක ඉපදිච්ච එක, අපි දැන හෝ නොදැන මේ සිල් රකින්න එක, ඒ වගේම ධ්‍යාන භාවනා කරලත් මේව ගැන මාන්නක්කාර වෙන්නේ නැතිව ඉන්න එක, ওই දිගේ යනවනම් නිවන කියන්නේ එච්චරම ඈත දෙයක් නෙවෙයි. ඒ වගේම මේ ගෞතම සී සම්බුද්ධ ශාසනය පිළුණු වෙලත් නැහැ. ඕන කෙනෙකුට වැඩ ගන්න පුළුවන්. අද ඒකේ තියෙන මේ සජීවීකම වැඩ ගන්න පුළුවන්කම සිංහල බෞද්ධයන් විතරක් නෙවෙයි ප්‍රයෝජන අරන් තියෙන්නේ. බටහිර ලෝකෙටත් පේනවා මේ මිනිස්සු සෑහෙන මේ ධර්මය අනුව ජීවත් වෙන ජීවන රටාවක් තියෙනවා. හැබැයි බුද්ධිය නෑ වාගේ මට පේනවා. ඒ බව දන්නේ නැහැ ඒගොල්ලෝ. සිල් රකින්නවා. හැබැයි සිල් රකින්න එකේ ආනිසංස විඳින්නේ නැහැ. ඒගොල්ලෝ වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්තම් කියන්න තියෙන්නේ මූණ නිකන් තාමත් තියෙන එන ගහච්ච සෝම් පිට්ටනියක් වගේ භාවනා කරනවා. හැබැයි මූණ නිකන් කන වැන්දුම් පාටයි. කිසිම ලස්සනක් නැහැ. අර පසන්න මනස කියන එක නැහැ. මේ මොකද්ද ලැබිච්ච නැති එකක් දිහා කටක් කරගෙන ජීවත් වෙනවා. නමුත් මේ ගමනේ තියෙන సౌందර්යය, මේ ගමනේ තියෙන ප්‍රභාස්වරය, මේ ගමනේ තියෙන ප්‍රසන්න ගතිය තේරුම් අරගෙන නැහැ. ඉතින් කවදද වෙන්නේ ජීවිතේක කියන එක. අපි කවදද මේ ප්‍රතිඵලේපා මේක කරනවා. ඒ කරන එක ඇති. ඉදනන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති. පුඤ්ඤම් මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝ කියලා බුදුරජාණන් සඳහන් කර තිනවා. පින් කරන කෙනා මෙලොව සතුට වෙනවා. පරලොව සතුට වෙනවා. පින් කෙරුවයි කියලා සතුට වෙන්නේ. ගණන් කියලා නෙමෙයි. මේ අනික විශ්ව මෙච්චර පව් කරද්දී පින් කෙරුවයි කියලා භාවනා කෙරුවයි කියන එක විතරයි අවශ්‍ය කරලා තියෙන. භාවනා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා කියන එක නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම මාන්නයට අහු වෙන දෙයක්. ඒක නිසා එහෙම නිහතමානී ගතියක්, එහෙම ආධුනික මනසක්, ඒක නිසා හැමදාම වැඩ පටන් ගත්ත කෙනෙක්ගේ තියෙන නාවක ගතියක්. ඒකට කියන්නේ ආධිකම්මික විපස්සකෙක් කියලා. මේ ගතිය දකින්නට දැනගන්න පුළුවන් මේ මනසට භාවනාව අල්ලලා තියෙනවා කියලා. එනිසා මට අර කම්බුන්නේ නැහැ, මේක හම්බුන්නේ නැහැ, මම මෙච්චර කල් භාවනා කරලා තිනවා අනම්මනම් කටපූච්චන්නන් දාගෙන එනකොට පේනවා ඒගොල්ලෝ මේ මානාරාමෝ බික්ක වේපජා මානරතා මාන සමුදිතා. ඒක දැක ගන්න පුළුවන් නිකන් කතාවට කියන්නේ ඒ දහම් පාසල් ළමයි හරියට එනවා මේ කඩුවෙල භාවනා මධ්‍යස්ථානට. උගන්නන අයත් එනවා. ඉතින් ධම්මවිහාරී ආමරු ගිහිල්ලා කියනවා මං දහම් පාසල් නොගිය නිසා කසාද බැඳේ නැහැ. දහම් පාසල් ගිහිල්ලා ඒ ධම්මාචාරී පාසෙච්ච ඔක්කොම කසාද බැඳලා දික්කසාද වෙලා කුණු වෙලා ගිහිල්ලා. මටත් මේ ටිකවත් පුළුවන් උනේ අපි බුද්ධ ආගම අතෑරියා 10 පන්තියෙන් පස්සේ. අතහැරලා වෙනම පැත්තකින්
විශ්වවිද්‍යාලයේදී දැක්කා මේක විශාල දෙයක් මේකේ තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා බැරි වෙලාවත් දහම් පාසලේම හරි ගියා නම් එහෙනම් ගන්නම දෙයක් නැහැ. එනිසා මේක දිහා විනාශ ක්‍රමයකට රැඩිකල් වාදීව බලන්න ඕනේ. විශේෂයෙන්ම මාන්නේ ගැන කතා කරනකොට අපි හරිය මානාධිකයි. අපි ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දන ගහලා නම්මලා වැටෙන්න ඕන. ධර්මයේ ඉදිරිපිට ධම්මෝ විනානත්ති පිතාච මාතා. භගවා ජානාති අහං න ජානාමි. භාග්‍යවතුන් වහන්සේට වැටෙනවා මට වැටෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ නේ අපි කාටත් කිය හැකිනේ. සංඝයා ඉදිරිපිට දන ගහන්න ඕන. සීල ඉදිරිපිට දන ගන්න. ඉතින් කට්ටිය හිතනවා මේ වන්දුන් ගණ්ඩයි මේ බයිලා බණ කියන්නේ කියලා. නෑ එහෙම එකක් ඕනේ නෑ. වැඳුම් ගන්න බණක් කියන එකක් නෙවෙයි. අහන කෙනා තමන්ගේ නිහතමානීකම පෙන්නනවා නම් අර තෝමස් මර්ටන් කියන එකනා විශාල පොත්ව ගැල්ලියලා තියලා මැරලා ගියමස කියනවා අපි අහිංසක නම් අපි ජීවත් වෙන්නේ පාරාදීසෙ. යාගේ වචනෙන් කියනවා අපිට කියත හැකි අපි අහිංසක නම් අපි ඉන්නේ නිවනේ. අපි අහිංසක නැතුව අරක ලබා ගන්න ඕනේ මේක ලබා ගන්න ඕනේ කියනවනම් ඉතින් නිවන පොඩ්ඩක් ඈත් වෙනවා. මොකද හේතුව මේ මාන්නේ. එනිසා භාවනා කරන්න කිරිවදින ගෝයන් කරලක්සේ බිමට නැමෙනවා නම් උණ පඳුරක දැල්ල බිමට නැමෙන්නාසේ බිමට නැමෙනවා නම් ඒක දැනගන්න භාවනා කරන්න ඕනේ ළඟ ඉන්න සතා සර්පයාටත් තේරෙනවා. පොඩි එකාටත් තේරෙනවා. ඒ නිසා කරගත්ත ඥානගමම මේ වැඩ පිළිවෙලට තාර්ථකත්වයක් ලැබෙන්නත් නිවනට අර්ථකථනයක් එන්නත් නිජපතා භාවනා කරන්නත් අපි මාන්නේ කියන එක තේරුම් අරගනිමු. තේරුම් අරගෙන පුළුවන් තරම් නිහතමානීව වැඩ කටයුතු කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා